ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රත රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවන්ග ප්‍රථමයෙන් සිරස්තල. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 150 ඉක්මවයි. ගෝලීය වශයෙන් සැසඳීමේදී මෙරට කොවිඩ් අවදානම ඉහළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්. ජාතික උරුමයන් විනාශ කරන්නන්ට එරෙහිව නීති තදින්ම ක්‍රියාත්මක කිරීමේ සූදානමක්. මේ පුරාවි වස්තුන් විනාශ කරන අයට දැඩි දඩුවම් ලීමේ වැඩපිළිවෙලකට අපි යන්නට ඕනේ. ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. පෙර පාසල් හා ප්‍රාථමික පන්ති නැවත ආරම්භ කිරීමේ තීරණය සති දෙකකින්. චීනයේ කොවිඩ් එන්නත සඳහා ලොව පළමුවරට බහරේනයෙන් අනුමැතිය. කොවිඩ් ආසාදිතයින් 655 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 32790ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනේදී මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 150 සීමාවද ඉක්මවා ගියා. ඊයේ ආසාදිතයින් 655ක් වාර්තාවීමත් සමග මිනුවන්ගොඩ පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 29152ක් ලෙසයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 444ක්. සෙසු ආසාදිතයින් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41ක් සහ සෙසු දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 63 දෙනෙකු හඳුනා ගැනුණා. එමෙන්ම ප්‍රදේශ තහවුරු කළ නොහැකි ආසාදිතයින් 27ක් සහ විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 5ක්ද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ලංකාව තුළ රෝගීන් වාර්තා වෙන ස්වභාවයක් ලෝකයේ මේ ගෝලීය වසංගතයක් එක්ක වාර්තා වෙන රෝගීන්ට සමානුපාතිකව වෙනදට වඩා යම් ඉහළ අගයකට ගමන් කරමින් තියෙනවා කියන එක තමයි අපිට ලංකාවේ දත්ත විශ්ලේෂණය කරනකොට පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ දෛනිකව අපි ඇවරේජ් එකට ගියොත් එහෙම දල වශයෙන් දවසකට රෝගීන් 700ක් 750ක් වගේ ප්‍රමාණයක් ලංකාව ඇතුලෙන් වාර්තා වෙන තත්ත්වයක් ගිහිලා තියෙනවා. මේක දැන් සති දෙකකට කලින් දත්ත බැලුවොත් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. මාසයකට කලින් ගියොත් එහෙම අපි දත්ත විශ්ලේෂණය කළොත් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි රටක් විදිහට ලෝකයට සමානුපාතිකව මේ ලෝකේ සමහරක් රටවල් වල තරම් භයානක තැනකට නොගියත් ඊට සමානුපාතිකව අපේ අවදානමත් දවසින් දවස වැඩි වෙමින් තියෙනවා කියන එක තමයි රජයේ වෛද්‍යාරින් සංගමයේ විදිහට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ අතර ඊයේ දිනෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ තුනත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 152ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු වන බවයි. ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 61ම වූවන් වන අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි. එලෙස සිදු වූ සියලු මරණ සඳහා කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතු වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර කොවිඩ් වසංගතයේ හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා. ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සඳහන් කළේ කෙසේ වෙතත් නගරයේ පාසල් 3ක් තවදුරටත් වසා තැබෙන බවයි. මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45ක අධ්‍යයන කටයුතු පසුගිය සතියේ නතර කිරීමටයි බලධාරීන් පියවරගෙන තිබුණේ. එමෙන්ම දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේ පසුගිය සතියේ වසා තැබුණු ගාල්ල ප්‍රදේශයේ පාසල් 26 මෙම සතිය තුලද වසා තැබීමට තීරණය කර ඇති බවයි. පාසල් ආරම්භ කිරීම ජාතියක් වශයෙන් අපි ඉස්සරහට යන්නේ තාමත් වැදගත් වෙනවා. අපිට හැමදාම මේ පාසල් බහලා තියලා අපේ වෛද්‍යවරුන්ටවත් අපිට සෞඛ්‍ය සේවයටත් කියන්න බෑ අපි මේ හොඳ සේවයක් කරා කියලා. හොඳ සේවයක් කරන්න නම් අපි පාසල් අරගෙන ඒ රෝගී සංඛ්‍යාව අඩු කරගෙන කරන ක්‍රමයක් බලන්න. මේ අතර දඹුලුගම සහ මාමණ්ඩල දකුණ යන වසම්බාර ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එක් ආසාදිතයෙකු වාර්තා වී ඇත්තේ දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ ඉකුත් දෙසැම්බර් 10 වනදා සිදු කළ අහඹු PCR පරීක්ෂණ 200ක් අතරින්. කෙසේ වෙතත් ඔහුට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව නිශ්චිත කරුණු අනාවරණය වී නැහැ. මේ අතර අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මාමඩල දකුණ වසම බාර ග්‍රාම නිලධාරීනියටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
තිබෙනවා. ඒ රෝග ලක්ෂණ හේතුවෙන් ඇය ඉකුත් 7 වෙනිදා පස්වරුවේ අම්බලන්තොට රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණය මගින් මේ අතර වාලච්චේන පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාරගෙන සුවය ලැබූ ආසාදිතයින් සිව් දෙනෙකු වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර අද උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදුව ප්‍රදේශය සහ වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූවේවත්ත ප්‍රදේශයේ අතරට අයත්. එමෙන්ම කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප්‍රදේශයේද මෙලෙස හුදකලා කර තිබෙනවා. එමෙන්ම නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් මෙන්ම වාරණ පන්සල පාර, කත්තොට පාර සහ හිඩ්‍රාමාවත මෙලෙස හුදකලා කර බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වේගන්ගල්ල නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම් සහ කුඩා හීනටියන්ගල ග්‍රාම නිලධාරී වසමේ මරික්කාර වේදියද අද අලුයම 5 සිට හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. එමෙන්ම අද අලුයම 5 සිට මෙතෙක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් ඉන් මුදා හැරුණා. ඒ අනුව ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයේ සිරිසඳ සෙවන හා සිරිමුතු උයන යන මහල් නිවාසත්, මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ ලක්හිරු සෙවන දුම්රිය මහල් නිවාස සහ බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ සිරිසර උයන මහල් නිවාසත් හුදකලා බවින් ඉවත් කරනු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම වත්තල කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම, හේකිත්ත ග්‍රාම නිලධාරී වසම, කුරුඳුහේන ග්‍රාම නිලධාරී වසම, ඇවිරිවත්ත ග්‍රාම නිලධාරී වසම සහ වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරී වසමද හුදකලා භාවයෙන් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මේ හුදකලා භාවයෙන් ඉවත් කිරීමෙන් අදහස් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒ සමස්ත ප්‍රදේශය පුරාම සංචාරය කරන්න පුළුවන් බව. ඒ මහල් නිවාසයේ පිහිටි පොලිස් බල ප්‍රදේශයේ හුදකලා භාව තිබෙනවා නම් ඒ ප්‍රදේශවල සංචාරය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 8329ක් වන අතර පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 24309ක් ලෙසයි. ඇතැම් රටවල් අවධානමක් ගෙන කොවිඩ් වෛරසය සඳහා එන්නත් ජනතාවට ලබා දුන්නද ලෝක සෞඛ්‍ය සංවිධානය සමස්ත ලෝකයටම භාවිත කිරීම සඳහා කිසිදු එන්නතක් මේ දක්වා අනුමත කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ ජනතාව අනාරක්ෂිත කරමින් එන්නත් ලබා දීම කිසිසේත් සිදු කළ නොහැකි බවයි. ලෝකේ පුරාම මේ එන්නත් සම්බන්ධයෙන් පර්යේෂණ 200කට වැඩි ගාණක් සිදු වෙමින් තියෙනවා. ඒකේ අවසන් අදියරට පැමිණි එන්නත් 10කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. සමහර රටවල් මේ අවදානමක් අරගෙන මේ එන්නත් සඳහා අනුමැතිය දුන්නාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විදිහට සමස්ත ලෝකයටම භාවිතා කිරීම සඳහා කිසිදු එන්නතක් මේ දක්වා අනුමත කළා නැහැ. ඒතකොට මේ දක්වා අපි ලංකාව විදිහට අපි අතීත අත්දැකීම් ගත්තාම අපි ලංකාවට යම් එන්නතක් ගෙන්නුවාද ඒ සියලුම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැති සහිත එන්නත් තමයි අපි ගෙන්නලා තියෙන්නේ. මොකද අපේ ජනතාව අනාරක්ෂිත කරන්න අවදානමට ලක් කරන්න අපිට හැකියාවක් නැති හින්දා. ඉතින් මෙතෙන්දිත් අපි විශ්වාස කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට යටත් එන්නත් අපේ ජනතාවගේ ආරක්ෂාව ගැන හිතුවොත් ගෙන්වීම ඉතා වැදගත් වෙනවායි කියන කාරණේට. අනිත් එක තමයි මේ එන්නත් පිළිබඳ තාමත් අපි ඉගෙන ගනිමින් ඉන්නේ. මේ එන්නත් වල අතුරු ආබාධ මොනවද? ඒකේ කෙටි කාලීන අතුරු ආබාධ, දීර්ඝ කාලීන ගැටලු මතුවෙන්න පුළුවන්ද? මොන වයස් කාණ්ඩවලදී මේ එන්නත වඩා සාර්ථක වෙන්නේ? මේවා සේරම තාම අධ්‍යයන මට්ටමේ තියෙනවා. අනිත් පැත්තෙන් මේ එන්නත විද්‍යාවට පස්සේ මම ආරක්ෂා වුණාට රෝගේ මගෙන් අනිත් අය රෝගේ බෝ වෙන එක වළක්වන්න මේ එන්නත සමත් වෙනවද? තව මාස 6ක් යනකොට නැවත මට එන්නතක් දෙන්න වෙයිද? ඒ වගේම මේ එන්නත සම්බන්ධයෙන් එන්නත් ගබඩා කිරීම සම්බන්ධයෙන් මතුවලා තියෙන ගැටලු සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 70 උෂ්ණත්වයේ ගබඩා කරලා තියාගන්න. අපේ දැන් කොළඹ දිස්ත්‍රික්කයේ සමහර තැන්වල සමහර විට මේ පහසුකම අපිට ඇති කරන්න පුළුවන් වෙයි. නමුත් අපි උතුරු පළාත, නැගෙනහිර පළාතේ වගේම අපි අනිත් දිස්ත්‍රික්කවලත් ග්‍රාමීය ප්‍රදේශවල ශ්‍රේෂ්ඨ සායනවල මේ එන්නත දෙන්න පුළුවන් වේද? ඒකට අපි විශේෂයෙන්ම කියන්නේ මේ සීමිත එන්නත් තොගයක් නම් නිෂ්පාදනය වෙන්නේ අනවශ්‍ය තරංකාරීත්වයක් එක්ක ඉතා ඉහළ මිල ගණන් යටතේ මේක විකිනෙන්න පුළුවන්. ඒ හරහා අපේ වගේ රටවල් අසාධාරණට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේට ප්‍රධාන වගකීමක් තියෙනවා. ඒ තමයි මේ එන්නත් සමානාත්මතාවයෙන් යුක්ත සමාජ සාධාරණත්වයේ සහතික වන පරිදි ලෝකේ පුරා බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කළ යුතුයි. ඒ සඳහා මැදිහත් විය යුතුයි. ඒ වගේම අපේ රටට රජයට ප්‍රතිපරණ වගකීම තමයි එතෙක් මේ අවසන් අනුමැතිය ලැබිලා ලෝකේ පුරා බෙදා හැරීම සම්බන්ධයෙන් නිර්දේශ ලෝක සෞඛ්‍ය සංවිධානය ලැබෙන තෙක් අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න.
පොලිස් බල ප්‍රදේශ 9ක් සහ ග්‍රාම සේවා වසම් 24ක් ආශ්‍රිතව තවදුරටත් හුදකලා කිරීම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම එළඹෙන උත්සව සමයේදී බස්නාහිර පළාතින් වෙනත් පළාත් සඳහා පිටව යන පුද්ගලයින් නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. පොලිස් බල ප්‍රදේශ 9ක් සහ ග්‍රාම සේවක වසම් 24ක් ආශ්‍රිතව මේ වන විට හුදකලා කිරීමේ නියෝගය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අද දිනේ සිට මෙම ග්‍රාම සේවක වසම් 24 තුලට පත්තල, නිට්ටඹුව, කිරිබත්ගොඩ, බුලත් සිංහල, පෑලියගොඩ ආදී ප්‍රදේශවල ග්‍රාම සේවක වසම් අයිති වෙනවා. විශේෂයෙන්ම උත්සව සමයේදී බස්නාහිර පළාතේ සේවය කරන බස්නාහිර පළාතේ తాවකාලික පදිංචි අය තමන්ගේ ප්‍රදේශවලට යනවා නම් ඒ සෑම විටම නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම, සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව කටයුතු කරමින් ගමන් කරන්න ඕනේ. එසේ නොමැතිව ගමන් කළහොත් ඒ අය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් නිරෝධායන රීතීන් අනුව කටයුතු කරනු ලබයි. ඒ නිසා නිරන්තර නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කරන්න. විශේෂයෙන්ම කොළඹ හුදකලා කර තිබෙන පොලිස් වසම්වල, ඒ වගේම කොළඹ ආසන්නයේ හුදකලා කර තිබෙන ග්‍රාම සේවක වසම්වල සිට කිසිම ප්‍රදේශයකට එම හුදකලා බව ඉවත් කරන තුරු කිසිවෙකුට ගමන් කිරීමට අවකාශ ලැබෙන්නේ නැහැ. එහෙම කවුරු හරි කෙනෙක් ගමන් කරනවා නම් ඒ අය නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කිරීමක්, කටයුතු කරන අයසේ සලකා ක්‍රියා කරන්න වෙනවා. ඒ වගේම ඒ අයට ප්‍රවාහණයෙන් හෝ වෙනත් ආකාරයකින් උදව් කරනවා නම් නිරෝධායන රීතියක් කඩ කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් ඒ අයට විරුද්ධවත් ක්‍රියා කිරීමට සිදු වෙනවා. මේ අතර පොදු ප්‍රවාහන සේවා තුළදී සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්නේ දැයි සොයා බැලීම සඳහා ඉදිරියේදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. විශේෂයෙන්ම පොලිසිය මේ දිනවල සිවිල් ඇඳුමෙන් පොදු ප්‍රවාහන සේවාවල යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි දින කිහිපයේදී මෙම නිරෝධායන රීතීන් වලට අනුගතව ජනතාව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට, ඒ වගේම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී මේ දිනවල සෑම විටම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. එක් අයෙක් හෝ මුහුණු ආවරණ නැතුව ගමන් කළොත් අනෙක් සියලු දෙනාම මුහුණු ආවරණ ඇතුව ගමන් කළත් එය තදබල සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇතිවීමට හේතුවක් වෙන්නට පුළුවන්. එවැනි ආකාරයට කටයුතු කරන්නේ නැත්නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. විශේෂයෙන්ම දුම්රිය, බස්රිය ආශ්‍රිතව අපි අනිවාර්යෙන්ම සිවිල් ඇඳුමින් සැලසුණු පොලිස් නිලධාරීන් ඉදිරි කාලයේදී යෙදවීමට බලාපොරොත්තු වෙනවා. එක් පැත්තකින් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම සොයා බැලීමට, විශේෂයෙන්ම මුහුණු ආවරණ සම්බන්ධ නීතිමය තත්ත්වය, අනෙක් පැත්තෙන් බීමත්ව රියපැදවීම, අපරීක්ෂාකාරී රියපැදවීම, වේගයෙන් රියපැදවීම ආදී කටයුතු වල නිරත වන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා. ඒ වගේම විශේෂයෙන්ම රථවාහන පොලිසිය අපි සූදානමින් තබා තිබෙනවා ඉදිරි කාලයේදී දැවැන්ත රථවාහන මෙහෙයුම් ශ්‍රී ලංකාව පුරා සිදු කිරීමට අපරීක්ෂාකාරී නොසැලකිලිමත් ධාවනය සහ බීමත්ව රියධාවනය කරන අය අත්අඩංගුවට ගැනීම සඳහා. විශේෂයෙන්ම අපේ රථවාහන දත්ත අනුව ලංකාවේ වැඩිපුරම මාරක රියානතුරු, බරපතල තුවාල වන රියානතුරු සිදුවෙන්නේ අප්‍රේල් 10 වෙනිදාත් අප්‍රේල් 20ත් අතර කාලේ, ඒ වගේම දෙසැම්බර් 15 වෙනිදාත් ජනවාරි 5 වෙනිදාත් අතර කාලේ. ඒ නිසා විශේෂ රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පවතින තත්ත්වය හමුවේ ක්‍රියාත්මක මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණා. එහිදී ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල වෙත PCR පරීක්ෂණ පැවැත්වීමට අදාළ සාම්පල ලබා ගන්නා ආරක්ෂිත උපකරණ ලබා දීමයි සිදු කෙරුණේ. මේ අතර ශ්‍රද්ධා සමාජ සත්කාරාංශය මගින් දියත් කරනු ලබන ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතියේ දෙසැම්බර් මාසයට අදාළව දරුවන් 478 දෙනෙකුගේ අධ්‍යාපනයට අත්වැල් සපයන්නටද අපට හැකි වුණා. මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාරාංශය සමගින් දියත් කරනු ලබන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය සරණක් අවැසි සැම වෙනුවෙන් ක්‍රියාත්මකයි. ඒ අනුව එහි තවත් වැඩසටහනක් අද පැවැත්වුණේ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. එහිදී ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල වෙත අවශ්‍ය බාහිර රෝගී ප්‍රතිකාරවල PCR පරීක්ෂණ පැවැත්වීමට අදාළ සාම්පල ලබා ගන්නා ආරක්ෂිත කුටි බෙදාදීම සිදු කෙරුණා. මහමෙවුනාව අසපුවාසේ පින්වත් ස්වාමීන් වහන්සේ විසිනුයි එම ද්‍රව්‍ය පරිත්‍යාග කළේ. මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය සමගින් අත්වැල් බැඳ ගනිමින් වසන්තා කුමුදුනී ජයසූරිය මහත්මිය විසින් මෙම PCR පරීක්ෂණ පැවැත්වීමට අදාළ සාම්පල ලබා ගන්නා ආරක්ෂිත උපකරණ ලබා දීම සඳහා නොමද අනුග්‍රහය ලබා දී තිබුණා. අවැසි සෑම මොහොතකම අවැසිම වූ සරණක් ලෙසින් මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරමින් සිටින අප සියලුම සෞඛ්‍ය සේවකයන් බොහොම අසීරු කාල සීමාවක් ගෙවමින් පවතින අවස්ථාවේ ශ්‍රද්ධා නාලිකාව සහ ආයතනය මෙම උපකරණය සියලු දෙනාගේම ආරක්ෂාව පිණිස සහ හොඳින් රෝගී සත්කාරය කරගෙන යනු පිණිස නිපදවනු ලබලා තියෙනවා. අපි සියලුම කාර්ය මණ්ඩලය නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා මෙම මහඟු සත්කාරය වෙනුවෙන්. මේ අතර ඉගෙනුමට හිත ඇතත් මූල්‍ය අපහසුකම් වලින් පෙළෙන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දිගහැරෙන ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතියද ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයේ මාහැඟි ක්‍රියාදාමයක්. ඒ අනුව කැපකරු මව්පිය 450කගේ දරුවන් 478 දෙනෙකුට අත්වැල් සපයමින් දෙසැම්බර් මාසය තුල පමණක් රුපියල් 7,12,200ක මුදල් වෙන් කරමින් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නට අපට හැකි වුණා. දහසක් දරුවන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කරමින් ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතියද අනාගත ලොව තනන්නට මහඟුවත් වෙලක්. පෙර පාසල් හා ප්‍රාථමික පන්ති නැවත සෞඛ්‍ය ආරක්ෂිතව ආරම්භ කිරීම පිළිබඳ තීරණය තවත් සති දෙකකින් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මෙතෙකුරට අපි විවෘත කරලා තිබෙන්නේ පාසල් වල 6 ඉඳන් 11 ශ්‍රේණියේ පන්ති පමණයි. ඒකෙන් සෑයීමකට පත්වන්න බෑ. අනිත් පන්ති පටන් ගැනීම සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වෙනවා. විශේෂයෙන්ම පෙර පාසල් මේ සම්බන්ධයෙන් ඉතාම ප්‍රායෝගික අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා දිවයිනේ සුදුසු පළාත් සෞඛ්‍ය ආරක්ෂක පියවරකට යටත්ව පෙර පාසල් ආරම්භ කිරීම ගැන අපි තීරණය නිසා මේ සියලුම තීරණ අපි ගන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් හා නිලධාරීන්ගේ නිර්දේශ වලට යටතේ. සති දෙකකින් අපි බලාපොරොත්තු වෙනවා පෙර පාසල් යලි ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් වෙනවා. පෙර පාසල් පමණක් නෙවෙයි පාසල් වල ප්‍රාථමික පන්ති ඒවා ආරම්භ කිරීම ප්‍රායෝගික අවශ්‍යතාවයක් වෙනවා. 1 සිට 5 ශ්‍රේණියේ පන්ති පටන් ගැනීම පිළිබඳ තීරණයක් අපි යන සති දෙක තුල ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් ආසාදිතයින් 356 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 33000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 33146ක් ලෙසයි. කොවිඩ්-19 වසංගතයේ බලපෑමට ලංකාව මුහුණ දෙමින් සිටින මේ කාලයේම අපේ කෘෂි කර්මාන්තයට දරුණුම බලපෑමක් ඇති කරන තර්ජනයක් තමයි සේනා දළඹුව දුර. මෙවන විට එම සේනා දළඹුව ආක්‍රමණය බොහෝ සෙයින් තීව්‍ර වී තිබෙනවා. මේ අතර බලංගොඩ කූරකල සිවිල් ආරක්ෂක බලකායට අයත් ඉඳුරු කැටිය කෘෂි ව්‍යාපෘතියේ වගා කර ඇති බඩිරිඟු වගාවද සේනා දළඹුව ආක්‍රමණයට හසුව විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. කූරගල සිවිල් ආරක්ෂක බලකායේ අනදින නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් බණ්ඩාර මහතා සඳහන් කළේ ඉන්දුර කැටියේ කෘෂි ව්‍යාපෘතියේ වගා කර ඇති බඩ ඉරිඟු අක්කර 1000කට වැඩි ප්‍රමාණයක් සේනා දළඹුව නිසා විනාශ වෙමින් පවතින බවයි. තම බලකායේ සෙබළුන් විසින් සිවිල් ආරක්ෂක බලකායට අයත් තංජමි තැන්න ඉදිරිකැටිය ප්‍රදේශයේ පිහිටා ඇති භූමියේ බඩේරිඟු මුංඇට බෝංචි හා වෙනත් වගාවන් සිදු කර ඇති බවත් පසුගිය දින කිහිපය තුළ සේනා දළඹුව විසින් බඩේරිඟු වගාව මුළුමනින්ම විනාශ කර ඇති බවයි අනදින නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කෘමිනාශක දියර එසීමට පියවර ගත්තත් මෙම දළඹුවන්ගේ වර්ධනයක් මිස අඩවීමක් දක්නට නොලැබෙන බවයි එහි වැඩ කටයුතු වල නිරත සෙබළුන් සඳහන් කරේ. අනදින නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් බෝංචි වගාව හා මුංඇට වගාවද විනාශ වීමට ඉඩ ඇති බැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය මේ වෙතට යොමු කර කිසියම් වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි. දැන් දවස් 5කට 6කට වගේ උඩදී අපිට දකින්න ලැබුණා මෙන්න මේ සේනා දළඹුව කියන දළඹුව ඇවිල්ලා දවස් 5ට 6ට අපේ සියලුම වගාව විනාශ කරා. ඒ හින්දා අපේ දෙපාර්තමේන්තුවෙන් තමයි මේ සියලුම වගාවන් කටයුතු සඳහා වියදම් කරන්නේ. අපිට ඇත්තටම අද බයක් තියෙනවා මේ සේනා දළඹුව මේ දින 5ක් වගේ කාල සීමාවක් තුල පැමිණිලා මේ මෙච්චර වගා විනාශයක් කරා නම් අර බෝංචි වගාවත් අර පැත්තෙන් පේන මුංඇට වගාවත් ඇත්තටම අවදානමක තියෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපි ඉල්ලන්නේ මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ දළඹුව විනාශ කරන්න අවශ්‍ය මොනවාරි සුදුසු විනාශකයක් කියනවා නම් අපිට ලබා දෙන්න.
පුරා විද්‍යාස්ථාන විනාශ කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබා දීමට කිසිසේත්ම පසුබට නොවන බව ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා පවතින නීති නැවත සමාලෝචනය කිරීමට සූදානම් බවයි. අපේ ලෝකයේ තියෙන සෑම රටකටම අනන්‍ය වෙච්ච උරුමයක් තියෙනවා. ඒකට අපේ රටටත් අනන්‍ය වූ උරුමයන් ගණනාවක් ස්වභාව ධර්මයේ පැත්තේ මිනිසා මැදිහත් වෙලා ගොඩනගපු දේවල් මේ ආදී වශයෙන් විශාල උරුමයන් සංඛ්‍යාවකට උරුමකම් කියන කුඩා බිම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ තමයි ශ්‍රී ලංකාව. අවාසනාවකට වගේ මේ වෙනකොට ඒ උරුමයන්ට පයින් ගහන තත්වයක් ඒවා විනාශ කරන තත්වයක් උද්ගත වෙලා තියෙනවා. අපේ රටේ උරුමයන් ගත්තාම ඉරි ගහලා අපි වෙන් කරන්න සූදානම් නැහැ උරුමයන්. අතීතයේ විසින් ආරක්ෂා කරපු උරුමයන් තමයි වර්තමානයට ඇවිල්ලා තියෙන්නේ. වර්තමානයේ උරුමයන් ආරක්ෂා කරනවා නම් ඒක අනාගතයටත් වළංගු වෙයි. හැබැයි අපේ උරුමයන් වළංගු වෙන්නේ නැහැ අනාගතයට සෙල්ලිපි මිරිස්ගල් වලට පාවිච්චි කරනවා නම්. සමහර අය හිතනවා මේ තියෙන පුරාවස්තු ටික විනාශ කරාම ඒ අයිතිය එනවයි කියලා ඒ ප්‍රදේශයේ ඒ ජාතියට හෝ යාගමට. ඒක වැරදි සංකල්පයක්. එයිද බොහොම ගෞරවයෙන් මං ඉල්ලන්නේ වැඳලා ඉල්ලනවා. ඒ පුරාවස්තු විනාශ කරන කණ්ඩායම් වලින් කරුණා කරලා මේ දේ කරන්න එපා. ඔබ හිතන්නේ ළඟ දෙයක්. අපි හිතන්නේ දුර. ඔබ හිතන්නේ ඔබේ සුව පහසුව. අපි හිතන්නේ ඔබේ දරුවන්ගේ අනාගත පරම්පරාවගේ සුව පහසුව. එයිද කරුණා කරලා මේ පුරාවස්තු තියෙන භූමි වලින් ඉවත් වෙන්න. ඉවත් කරන්න ඉස්සෙල්ලා. මේවට තවදුරටත් ඉඩ දෙන්න බෑ මේ රටේ. අපි ලෑස්ති නෑ අපේ රටේ අනාගතයට අයිති දේවල් උරුම දේවල් ඒ අනුව පුරාවිද්‍යාව නීතිය නැවත සමාලෝචනයකට භාජනය කරලා මේ පුරාවි වස්තුන් විනාශ කරන අයට දැඩි දඬුවම් ලීමේ වැඩපිළිවෙලකට අපි යන්නට ඕන. ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. වෙහෙසකර ජීවිත අභියෝග දරාගත් ජීවිත ගමනක අවසානයේ ලබාගත් සොඳුරුතම ප්‍රතිඵලයක් ගැන කතාවක් මේ කියන්න යන්නේ. ඒ තුළ ධෛර්යවන්ත පියසෙනෙහසක අපමණ විශ්වාසයක් රැඳී තිබෙනවා. ගතවන තත්පර ගණනට සමානවම ජීවිතවල වෙනස්කම් සිදුවද්දී ඒ වෙනස්කම් හමුවේ ජීවිතය දරා ගැනීම එක්තරා අභියෝගයක්. මේ ඉන්නේ ඒ විදියට ජීවිතය ගෙත්තම් කරන චීනයේ ජීවත් වුණ තවත් පවුලක්. ගැහැණු දරුවන් දෙදෙනෙක් සහ එක් පිරිමි දරුවෙකු සහිත මේ පවුලට 1994 වසරේදී මුහුණ දෙන්නට සිදුවන්නේ නොසිතූ දෙයකටයි. ඒ මේ පවුලේ වැඩිමහල් දියණිය හිටි හැටියේම අතුරුදහන් වීම නිසා. Tamanගේ දරුවා මුළු ගම්මානයේම හෙව්වත් ඔවුන්ට දරුවා සොයාගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ අතුරුදහන් වූ පවුලේ වැඩිමහල් දියණියට ඒ වෙනකොට වයස අවුරුදු 4යි. කුඩා දරුවෙක්. ඇයගේ නම කාන් ඉංග්. ඉතින් පවුලේ හැමෝම හිතුවා කවුරු හරි දරුවා පැහැරගෙන ගිහින් කියලා. මොකද චීනය කියන්නේ අවුරුද්දකට ළමයි 20000ක් පමණ අතුරුදහන් වෙන එහෙමත් නැත්නම් පැහැර ගැනීමට ලක් වෙන රටක්. තවත් දවස් ගණනාවක් මේ අය බලන් හිටියා දරුවා තාත්තේ කියාගෙන ගෙදර එයි කියලා. ඒ නිසා මේ දරුවගේ තාත්තා වෑන් මින්ග් දරුවා නැති වෙච්ච දවස් ඉඳලා ගත කළේ දුක්ඛිත ජීවිතයක්. ඒ දුක්ඛිත බව ඇතුලේ කියාගන්නට බැරි තනිකමක් ඔහුට දැනෙන්නට ඇති. Tamanගේ දරුවා ඉන්නේ කොහේද කියලා මේ තාත්තා නිතරම කල්පනා කරන්න පටන් ගත්තා. වෑන් මින්ග් මේ බව පොලිසියට දැනුම් දෙන්න තීරණය කරන්නේ ඊට පස්සේ. හැබැයි එතනත් ප්‍රශ්නයක් ඉතුරු වුණා. ඒ තමයි දරුවගේ ඡායාරූපයක්වත් මේ පවුලේ අය ගාව නැතිවීම. ඒ නිසා මේ තාත්තා කරන්නේ දෙවනි දුවගේ ඡායාරූපයක් අරගෙන ඒක ළඟ තියෙන නගරවල අලවපු එක. අවුරුදු ගණනාවක් ගියත් පොලිසියටවත් වෑන්ටවත් Tamanගේ දුවගේ තොරතුරක් හොයාගන්න බැරි වෙනවා. ඒත් මේ තාත්තා Tamanගේ උත්සාහය අත්හරින්නේ නැහැ. ඔහු තීරණය කරනවා ගමේ ඉඳන් Tamanගේ දුව හොයාගන්න බැරි බව. ඒ නිසා ඔහු කුලීරත ආයතනයක කුලීරත රියතුරෙක් ලෙස රාජකාරී කරනවා. ඒ 2015දී රටේ ඕනම තැනකට යන්න පුළුවන් නිසා තමයි ඔහු මේ රැකියාව තෝරගන්නේ. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. හැබැයි ඒ Tamanගේ දුව වෙනුවෙන් එන හැම අභියෝගයක්ම ඔහු තනිවම විඳගත්තා. ඒ Tamanගේ දුව වෙනුවෙන් වාහනයට ගොඩ වෙන හැමෝටම මේ තාත්තා කියනවා Tamanගේ දුවගේ විස්තරේ. ඒ විතරක් නෙවෙයි කුලීරතේ පිටිපස්සේ Tamanගේ නැතිවෙච්ච දුවගේ පින්තූරයකුත් අලවලා තියෙනවා. විශාල ජනගහනයක් ඉන්න රටක ඡායාරූපයක්වත් සොයාගන්න නැති දරුවෙක් හොයනවා කියන්නේ බොහොම අපහසු වැඩක්. ඒත් මේ තාත්තගේ උත්සාහය නැවතුනේ නැහැ. ආයෙත් පොලිසිය එක්ක තවදුරටත් උත්සාහ කරනවා. පොලිසිය කියනවා මේ තාත්තට එයාගේ අනිත් දියණියගේ මුහුණයි නැතිවෙච්ච දුවගේ මුහුණයි හිතින් මවා ගන්න කියලා. ඒ මවාගත්තු මුහුණ ඔහු චිත්‍ර ශිල්පියෙකුට විස්තර කිරීම මගින් ඒ හැඩතලවලට අනුව පොලිසිය නව සිතුවමක් නිර්මාණය කරනවා. ඒ සිතුවමට අනුව ඒ හැඩරුව තියෙන තරුණියෝ 3-4 දෙනෙක්ම පොලිසිය පසුව හොයාගන්නවා. හැබැයි ජාන පරීක්ෂාවෙන් පස්සේ
ඒ ඔවුන්ගේ දියණියන් නොවේ කියලා තහවුරු වෙනවා. ඊට පස්සේ වෑන් කරන්නේ මේ ඡායාරූපය පත්තරයට දාපු එක. තවත් ඡායාරූප දහස් ගණනක් ඔහු යන හැම තැනකම අලවන්නත් ඔහු අමතක කළේ නැහැ. ඒ වගේම මේ ඡායාරූපය සමාජ මාධ්‍යවලත් ප්‍රචාරය වෙලා තියෙනවා. අවසානයේදී 2018 අවුරුද්දේ අප්‍රේල් 3 වෙනිදා මේ ධෛර්යවන්ත තාත්තා කියන විදිහට ජීවිතේ අහන්න ආසම කටහඬක් Tamanගේ ජංගම දුරකථනයෙන් අහන්න ලැබෙනවා. ඒ වෑන්ගේ නැති වුණ දුවගේ හඬ අවුරුදු ගණනාවක වෙහෙස කර ගමනක අවසාන ප්‍රතිඵලය. ඒ වෙලාවේ මේ තාත්තගේ හිතට දැනුණ සතුට ඒක වචනයෙන් විස්තර කරන්න බැරි වෙන්නේ නැති. වෑන්ගේ දියණියගේ ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලවල පළ වුණාට පස්සේ මේ දරුවා හදා වඩාගත් මව්පියන් ඒ ඡායාරූපය මේ දියණියට පෙන්වනවා. ඒ කාලේ වයස අවුරුදු 4ක් වුණ මේ කුඩා දරුවා පාරක් දිගේ ඇවිදගෙන ඉද්දි තමයි මේ දරුවා හදා වඩාගත් මව්පියන්ට මුණ ගැහෙන්නේ. දරුවා කුඩා නිසාම කිසිම දෙයක් තේරුම් කරන්නට පුළුවන් වයසක නෙවෙයි ඒ වෙනකොට මේ දරුවා ඉඳලා තියෙන්නේ. ඒ නිසාම මේ දෙමව්පියෝ වයස අවුරුදු 4ක කුඩා දරුවා රැක බලා ගන්නවා. ජීවිතය කියන්නේ ගමනක්. එය වෙහෙසකර ගමනක්. නවතින්නට හිතුණු තැන්වල නවතින්න බැරි, සමහර විට නවතින්න පුළුවන් අභියෝගාත්මක ගමනක්. ඒ ජීවිත ගමන තුළ තාත්තා කෙනෙක්ට Tamanගේ දරුවා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ. මේ කතාව යලි යලිත් අපිට ඒ බව සාක්ෂි සහිතව කියා දෙනවා. ඉතින් මේ තාත්තා ආස්සම කරපු කටහඬ අවුරුදු 24කට පස්සේ ආයෙත් අහන්න ලැබුණා. ගිනියම් මව්වට පිච්චුන මහා පාරවල් මැද දරුවගේ සිනහව සොයා ගිය ඒ තාත්තගේ සේම සෑම පියෙකුගේම ආදරය මහ මෙරක් බව මේ සියල්ල යලිත් අපට සිහි කැඳවනවා. අවධානය විදෙස් පුවත් වෙත. චීනයේ නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත තම රට තුළ භාවිත කිරීම සඳහා බහරේන රාජ්‍ය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව සිනෝෆාම් මෙන්නත භාවිතය සඳහා අවසර දුන් පළමු රට වන්නේ බහරේනයයි. මේ වන විට එමෙන්නත් ලබා දීම සඳහා එරට වැසියන්ව මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීම ආරම්භ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිනෝෆාම් ආයතනය විසින් මේ වන විට ඖෂධ දෙකක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් භාවිතයට ගනු ලබන්නේ කුමන එන්නතද යන්න බහරේන් ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය පැහැදිලිව සඳහන් කර නැහැ. ඔවුන් භාවිත කිරීමට සැලසුම් කර ඇති එන්නත එරට අත්හදා බලා ඇති අතර ඉන් 86%ක සාර්ථක තත්ත්වයක් හඳුනාගෙන ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. බහරේන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසා ඇත්තේ එරට පදිංචිව සිටින වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට එන්නත නොමිලේ ලබා ගැනීමට ලියාපදිංචි වන ලෙසයි. මේ අතර COVID-19 ආසාදිත ඇතැම් පුද්ගලයන්ගේ රුධිරයේ ප්‍රතිදේහ මට්ටම ඉහළ යාම හේතුවෙන් අවදානම් තත්ත්වයක් උද්ගත විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ සිරුරේ වෙනත් ප්‍රතිදේහ මට්ටම ඉහළ යාම හේතුවෙන් කොවිඩ් වෛරසයේ ප්‍රතිදේහ සඳහා ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවීමෙන් කොවිඩ් රෝග ලක්ෂණ දීර්ඝ කාලයක් පැවතීම හා මොළයේ අක්මාව වැනි ඇතැම් අවයවවලට හානි සිදුවීමේ අවදානමක්ද පවතින බවයි. මේ අතර කොවිඩ් වෛරස ගෝලීය වසංගතයෙන් වැඩිම පීඩාවට ලක් වූ ඇමරිකා එක්සත් ජනපදයේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් කරණය අද ආරම්භ වනවා. ඒ සඳහා අධිශීත කුටීරවල ගබඩා කළ එන්නත් එරට ප්‍රාන්ත වෙත බෙදා හැරීම ට්‍රක් රථ සහ ගුවන් යානා උපයෝගී කර ගනිමින් සතියන්තයේ සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔපරේෂන් රැපිඩ් ලෙස නම් කෙරෙනු ඇමරිකානු කොවිඩ් එන්නත් කරන වැඩසටහනේ ප්‍රධාන උපදේශක වෛද්‍ය මොන්සෙෆ් ස්ලෝයි ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේ අවසන් වීමට පෙර ඇමරිකානුවන් මිලියන 100ක් එන්නත් කිරීමට අදහස් කරන බවයි. මේ අතර ඉදිරි මාස 4 සිට 6 දක්වා කාලය COVID-19 ගෝලීය වසංගතයේ වඩාත් දරුණුතම කාලය වනු ඇති බවට මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ග්‍රේට් අනතුරු අඟවනවා. COVID-19 වෛරසයට එරෙහි එන්නත් නිපදවීම සඳහා සිය පදනම මගින් ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කළ බිල් ග්‍රේට් සඳහන් කළේ ආරක්ෂණ පීවර නොගතහොත් ඉදිරියේදී තවත් 2 ලක්ෂයකට අධික ජීවිත හානි වීමට ඉඩ ඇති බවයි. මේ නිසා මුව ආවරණ පැළඳීම හා ඒවා හුවමාරු කර නොගැනීම මෙන්ම දුරස්ථභාවය රැකීම වැනි පුරුදු තුලින් එම අතිරේක මරණ වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර ස්වාසිලන්තයේ අගමැති ඇම්බ්‍රෝස් දලමිනි කොවිඩ් වැළඳීමෙන් මිය ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය සති කිහිපයේ ඔහු ප්‍රතිකාර ලබමින් පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සති 4ක කාලයක් රෝගයෙන් පීඩා විඳි අගමැතිවරයා දකුණු අප්‍රිකාවේ රෝහලකදී මිය ගොස් ඇත්තේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට දෙසැම්බර් මස 15 වනදා
එළයේ මහා කිවිඳිය ලෙස සැලකිය හැකි කාව්‍යාලෝකයේ ප්‍රබහමත් කළ දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන්නෝනා මෙලොවින් සමුගෙන ඇත්තේ 1814 දෙසැම්බර් මස 15 වන දිනයි. හිටිවන කවිකීම සහ ලිවීම සම්බන්ධයෙන් පැවති දක්ෂතාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ඇය රුහුණේ කිවිඳිය යන විරුදාවලියෙන් හඳුන්වා තිබෙනවා. ලොවපුරා ප්‍රසිද්ධ ඉතාලියේ පීසාහි ලීනිං කුළුණ නැවත විවෘත කර ඇත්තේ 2001 දෙසැම්බර් මස 15 වන දිනයි. 12 වන ශතවර්ෂයේ ඉදිකිරීම අතරතුර කුළුණ හේතුවීමට පටන්ගත් අතර 1990 වන විට ඇලවීම අංශක 5.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 1933 සිට 2001 දක්වා කාලය තුළ ප්‍රතිසංස්කරණය මගින් ව්‍යුහය ස්ථාවර කරන ලද අතර එමගින් ඇලවීම අංශක 3.97ක් දක්වා අඩු වී තිබෙනවා. කාටුන් චිත්‍රපට කලාවේ පුරෝගාමියා මෙන්ම ලෝක ප්‍රකට ඩිස්නිලන්තයේ නිර්මාතෘවරයා වූ වෝල් ඩිස්නි අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1966 දෙසැම්බර් මස 15 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.